දවසක් මම අපේ ගමේ පාර දිගේ බස් ස්ටෑන්ඩ් එක පැත්තට යද්දී මම දැක්කා එතන ඉන්නවා පොඩි වයසක උන්ද කෙනෙක්. කවුද මේ උන්ද කියන්නේ? පොඩි වයසක මිනිස්සෙක් හිටියා. චුට්ටක් කොටයි හැරමිටියක් අතෙන් අරගෙන ගියා ළඟට. කවුද කියලා බැලුවට පස්සේ මම ඒ වෙලාවේ තමයි දැක්කේ ඒ ඉන්නේ අපේ ගමේ අප්පුහාමි අංකල්. අප්පුහාමි අංකල් තමයි අපේ ගමේ ඉන්න වැඩ්ඩා. අපේ වචනින් කිව්වොත් එහෙම. ඒ කියන්නේ එයා තමයි අපේ ගමේ ඕනම සුබ සාධන වැඩක්ද අර වැඩද මේ වැඩද මොන වැඩ තිබ්බත් එයා තමයි මේ ගිහිල්ලා මෙන්න මේ වැඩවල ප්‍රමුඛ ස්ථානය අරගෙන මූලිකත්වය අරගෙන ඔය හැම වැඩක්ම කරන කෙනා. ඉතින් පුතේ මෙන්න මේ අප්පුහාමි අංකල් එතෙන්ට වෙලා හරි අමාරුවෙන් බලාගෙන ඉන්න අර බස් ස්ටෑන්ඩ් එකේ දිහා. මම ඇහුවා අප්පුහාමි අංකල් මොනවයි මේ බලන්නේ කියලා. අප්පුහාමි අංකල් කියනවා පුතේ මේ අප්පුහාමි අංකල් බලාගෙන හිටියේ පොඩි කොලයක් දිහා. මොකද්ද මේ කොලේ? අප්පුහාමි අංකල් කල්පනා කරලා මට කියනවා අනේ පුතේ මට හරියට පේන්නේ නැහැ දැන් හරි වයසයිනේ. ඉතින් පුතේ මට පොඩ්ඩක් පුළුවන් නම් මෙන්න මේ මොකද්ද මේ කොලේ ලියලා තියෙන්නේ කියලා මට කියන්නකෝ කියලා. මං කිව්වා දැක්ක බැලුමටම මට පේනුණා මේක මේ ඉංග්‍රීසි නෝටිස් එකක් තියෙන කියලා. මං කිව්වා මේ අප්පුහාමි අංකල් මේකේ තියෙන්නේ මේ දැන්වීමක් ගැන. මොකද ඉංග්‍රීසි වලින් කියන්න බෑනේ. සිංහලෙන් කියන එක හොඳයි කියලා හිතුණා. ගොඩක් තේරෙන්නත් එක. අප්පුහාමි අංකල් මෙන්න මේකේ තියෙන දැන්වීමක් ගැන මේ ටොපික් එකේ හැටියට නම් මාතෘකාවේ හැටියට නම් මේකේ මේ තියෙන්නේ ගමේ ශ්‍රම දානයක් ගැන කියලා. ඊට පස්සේ අන්න නියමයි. සූරපප්පට අරිෂ්ඨ වෙන්නවා වගේ. මොකක්ද උනේ? අප්පුහාමි අංකල් කල්පනා කරනවා මේක තමයි මගේ වැඩ පෙන්නන්න තියෙන හොඳම වෙලාව. කොහොම හරි ශ්‍රම දානයට ගිහිල්ලා මේ පොඩ්ඩක් වැඩ කිඩ ටික දාලා එන්න ඕනි කාලයකට පස්සේ කියලා. තාමත් වයසට ගිහින් නැහැ කියලා පෙන්නලා එන්න ඕනි කියලා කල්පනා කරනවා. පුතේ ඊට පස්සේ අප්පුහාමි අංකල්ට දැන් තියෙන මේ උද්‍යෝගෙත් එක්ක මෙයා මොකද කරන්නේ? මෙයා මට වද කරා පුදුම විදිහකට. වද කරලා කියනවා අනේ කොළුව මට ඔය ටික කියලා දීපන්කො මොනවාද ඔගේ තියෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ පුතේ මම ඔබ කියලා දෙන්න කියලා බැලුවා. පුතේ මේ නෝටිස් එක ගත්තට පස්සේ අප්පුහාමි අංකල්ට මුලින් ඉඳන් කියලා දෙද්දී අප්පුහාමි අංකල්ට දැන් අකුරක් නෑර දැනගන්න ඕනි. ඇයි මේ අකුරක් නෑර දැනගන්න ඕනි? අප්පුහාමි අංකල්ට ඕනි අකුරක් නෑර දැනගෙන කොහොම හරි වැඩ වගේ ගිහිල්ලා වැඩ ටික පෙන්නලා එන්න තමයි මේ ශ්‍රම දානට ගිහිල්ලා. මොකද අප්පුහාමි අංකල්ලා ඒ කාලේ අර 1900 බර ගණන් වල මොකද උනේ? ඒ කාලේ පුතේ ඒ අංකල්ලා පොඩ්ඩක් අර සමාජයේ හරි කැපිලා පෙනිච්ච චරිත. මෙයාලට ඕනි මේක ගානට නූරට තිතට කිරලා මැරලා ගන්න. පුතේ යන්න ඒකින්ද මේ අප්පුහාමි අංකල් මට වද දිදී අහපු හින්දා මම ඔන්න කියලා දෙන්නයි හදුවේ එයාට මේ තිබ්බ නෝටිස් එක ගැන. පුතේ මම හිතනවා මගේ පුතාලා දුවලටත් මේ 7 වසරේ වගේ ඉඳලා පටන් ගත්තට පස්සේ 13 වසරට යනකම්ම පුතාලටත් මෙන්න මේක මේ නෝටිස් එකක් කියන එක මොකක්ද කියලා ඔයාලගේ ඉස්කෝලේදීත් හම්බ වෙනවා. ඉතින් පුතේ මම ආසයි ඔයාලටත් කියලා දෙන්න මොකද්ද මම මේ අප්පුහාමි අංකල්ට නෝටිසස් ගැන කියලා දුන්නේ කියලා. පුතේ මතක තියාගන්න මම අප්පුහාමි අංකල්ට නම් ලකුණු දෙන විදිහ කිව්වේ නෑ නෝටිස් වල. හැබැයි මම මගේ පුතාලට ඒකක් කියලා දෙනවා. මොකද හේතුව අපි නෝටිස් එක තියෙන ලකුණු දෙන විදිහ දැනගත්තොත් තමයි අප්පුහාමි අංකල් වැඩ කරනවා වගේ ගිහිල්ලා ශ්‍රම දානෙට අපිටත් පුළුවන් වෙන්නේ අපේ එක්සෑම්ස් වලට ගිහිල්ලා කොහොම හරි වැඩ පෙන්නලා ලකුණු ටික අරගෙන එන්න. ඉතින් පුතේ නෝටිස් එකක් කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම කතා කරමු. දැන් පුතාලා බලනවා ඉතින් හැමදාම දාද්දි ඉංග්‍රීසි වලින් කතා කරනවා. වීඩියෝස් ගොඩක් දැම්මා. කීපයක්ම දැම්මා. දැන් අද බලනවා ඉතින් මොකද මේ සිංහලෙන් කතා කරන්නේ කියලා. පුතේ මේ පාඩම මට පුතාලට පොවන්න ඕනේ. හරියටම කිව්වොත් වචනෙන්ම කොටලා පොවන පුතේ අද නෝටිස් කියන්නේ මොනවද කියලා. ඇයි ඒ කොටලා පොවන්නේ? තිත්තයිද? නෑ පුතේ. මෙච්චර දවස් තිත්ත වෙලා තිබ්බනම් අන්න අද ඉතින් නෝටිස් රයිටින් කියන එක පැණි රසට පොඩ්ඩක් බීලා බලමු අපි සිංහලත් එක්කම මික්ස් කරගෙන. පුතේ නෝටිස් එකක් කියන්නේ මොකද්ද? නෝටිස් එකක් කියන්නේ යම් කිසි අවස්ථාවක් ගැන නැත්නම් උත්සවයක් ගැන මොකක් හරි සිදුවීමක් පිළිබඳව පුද්ගලයෙකු එහෙම නැත්නම් පුද්ගලයන් පිරිසක කණ්ඩායමක් අපි දැනුවත් කරන්න පාවිච්චි කරන රාජකාරීමේ මට්ටමේ ලිපියක්. පුතේ නෝටිස් එකක් අරගෙන අපි ගහනද පුතේ කාලේ හරි වෙඩින් එකකට ගිහින් මේ වෙඩින් එකක් තියෙනකොට දැන් වෙඩින් ඉන්විටේෂන් කියලා જાතියක් දෙනවා අපි ඉන්වයිට් කරන්න නේද? ඉතින් ඔය වෙඩින් ඉන්විටේෂන් එකක් වෙනුවට මගේ පුතාලා කොහොමද නෝටිස් එකක් ගහවනම් දැන්වීමක් ගහනවා බස් ස්ටෑන්ඩ් එකේ මේ අහවලාගේ වෙඩින් එක තියෙනවා කැමති කට්ටිය මේ වෙලාවට එන්න කියලා. දීලා අමාරයි නේද? මොකද කරන්නේ? ප්ලේට්ස් එහෙම මදි වෙයි හොටෙල් එකේ දෙන්න. නෝටිස් එකක් මොකටද ගණන් ගහන්නේ?
පුතේ පොදු ජනතාව මොකක් හරි සිදුවීමක් පිළිබඳ දැනුවත් කරන්න තමයි අපි notice එකක් පාවිච්චි කරන්නේ. In English, notice is a formal, printed or written announcement which we are using to communicate a particular message to a group of people. ඉතින් පුතේ දැන් කිව්වත් වගේ notice එකක් කියන්නේ කට්ටියට මොනවා හරි දෙයක් ගැන දැනුවත් කරන්න අපි ලියන කොළ කැහැල්ල. නැත්තම් දැන්වීමක් අපි පිටියක ගහනවා. මගේ පුතේ දැකලා තියෙනව නේද පාරේ තොටේ දැන්වීම ඕන තරම් තියෙනවා. ඔය දැන්වීමක් තියෙද්දි මොකද්ද අපි මුලින්ම දකින්නේ? ඔය හැම දැන්වීමකම උඩින්ම තියෙනවා notice කියලා word එකක්. එහෙම නැත්තම් සිංහලෙන් නම් දැන්වීමයි කියලා ගහලා තියෙනවා. මගේ පුතේ අප්පුවාමි අංකල් මුලින්ම අහනවා ඔළුව මොකද්ද මේ තියෙන්නේ මෙතන මේ ලොකුවට මේ කැපිටල් ලකුරෙන් ගහලා කියලා. මං කියනවා අප්පුවාමි අංකල් මෙතන තියෙන්නේ මේ දැන්වීමක් කියලා කියනවා. ඒ notice කියන word එක දැන්වීමක් අස්සේ තියෙද්දි තමයි මෙන්න මේක දැන්වීමක් කියලා අපි දැනගන්නේ. ඊළඟට පුතේ අපි මම කොහොමද මේ අප්පුවාමි අංකල්ට මේ කිසිම දෙයක් කියවන්නේ නැතුව අංකල් මේක තියෙන්නේ මේ අප්පුවාමි අංකල් මේ notice එකේ අපිට තියෙන ශ්‍රම දානයක් ගැන කියලා මං කිව්වේ. පුතේ මට ඒකට උදව් වුණේ මෙන්න මේක. මෙන්න මෙතන තියෙනවා යාළුවෙක් අපිට එන්නේ යාළුවා පොඩ්ඩක් අඳුරගන්න. මොකද්ද? topic එක. notice එකක් නම් මගේ පුතේ notice එකක තියෙනවා topic එකක්. මාතෘකාවක් තිබිය යුතුයි. ඒ මාතෘකාවෙන් කියවන්නාට හරි ලේසි වෙනවා නැත්නම් පහසු වෙනවා මොකක් ගැනද මේ notice එක තියෙන්නේ කියලා අපිට දැනගන්න. ඉතින් පුතේ පුතාලත් notice එකක් ලියද්දි මතක තියාගන්න ඕනේ මගේ පුතේ මුලින්ම notice කියන word එක ලියන්න ඕනේ අපි. notice කියන word එක ලියලා පොඩ්ඩක් underline කරලා topic එකක් දෙන්න ඕනේ. First of all, when you are writing a notice, you have to write the word notice in the top of the page, and then after that you have to write a topic which is more suitable for the particular notice. Alright? ඊට පස්සේ පුතේ මෙන්න මෙතන තියෙනවා මේ organizer have has organized a and the event to for reason කියලා මොනවද ටිකක් ලියලා මම අප්පුවාමි අංකල්ට කිව්වා අප්පුවාමි අංකල් මේ තියෙන notice එක අපි ඉස්සෙල්ලම කතා කරන්න කලින් චුට්ටක් දැනගමුකෝ මෙන්න මේ මොනවාද මේ notice එක තියෙන්න ඕනි දේවල් කියලා අපි පොඩ්ඩක් කතා කරමු මොනවාද මේකේ තියෙන්න ඕනි කියලා පළවෙනි මේක තමයි පුතේ මේ organizer කියන කෙනා කවුද මේ organizer සමහරක් විට එක්කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් කිහිප දෙනෙක් වෙන්න පුළුවන් පුතේ organizer කියන්නේ යම්කිසි දෙයක් සංවිධානය කරන පුද්ගලයා organizers කියන්නේ යම්කිසි දෙයක් සංවිධානය කරන පුද්ගලයෝ පුතේ මේ notice structure එකේ පුතාලට වැරදි වෙන්න තියෙන ඉඩකඩ හරිම අවුලුයි ඒකට හේතුව තමයි මේකේ ලස්සන structure එකක් මම use කරලා දෙනවා මේක උගන්වන්න අපි පොඩ්ඩක් බලමු මොනවද තියෙන්නේ කියලා පුතේ මෙතන organizer එක්කෙනෙක් නම් අපි දාන්න ඕනි has organized කියලා දෙයාලා ගොඩක් දෙන්නෙක් හෝ කිහිප දෙනෙක් ඉන්නවා නම් සංවිධානය කරපු කට්ටිය අපි දානවා have organized කියලා. හැබැයි පුතේ මතක තියාගන්න පාසලේ සාහිත්‍ය සමිතිය නම් මේක organize කරලා තියෙන්නේ. සංවිධානය කරලා තියෙන්නේ. ඒක ඇතුලේ ඉන්න මිනිසුන් ප්‍රමාණය වැඩි වුණාට අපි කතා කරන්නේ පාසලේ සාහිත්‍ය සමිතිය. අන්න ඒ වගේ වෙලාවට ඒක එක subject එකක් විදිහට අපි consider කරලා නැත්නම් සලකලා අපිට දාන්න දෙන්නේ has කියන word එක. එතකොට පුතේ අපි හිතමුකෝ මෙහෙම දෙයක් has organized කියන අදහසත් එක්ක have has එක්ක organized කියන එකේ සිංහලෙන් අපි කිව්වොත් එimhe හරි සරලයි මොකද්ද මේකෙන් කියන්නේ සංවිධානය කරලා තියනවා කියන අදහස තමයි මේකේ දෙන්නේ මේ. එතකොට පුතේ දැන් අප්පුවාමි අංකල්ගේ notice එකේ අපිට තියෙන්නේ මොකක්ද මේ කවුද සංවිධානය කරලා තියෙන්නේ ශ්‍රමදාන කැම්පේන් එක ගමේ මිනිස්සු නම් the villagers එතකොට පුතේ the villagers කියද්දි බහුවචනයක්ද ඒක වචනයක් නැත්නම් singular එකක්ද plural එකක්ද ඒක plural එකක් නිසා මම දාන්නේ have the hasද plural නම් අපි දාන්නේ have එහෙනම් the villagers have organized කියලා අපිට හදාගන්න පුළුවන් අපි පුතේ villagers have organized කියලා අරගෙන ඊළඟට මෙතනින් දානවා මොකද්ද මේ and the කියන්නේ අපි ඒක මතක තියාගන්න ඕනේ පුතේ කියන්නේ එකක් කියන අදහස and කියන්නේ එකක් කියන අදහස the කියන්නේ යම්කිසි ගොඩක් අතරින් එකක් කියන අදහස මගේ පුතේ කොහොමද ඔක හරියටම තෝරගන්නේ මම හරි ලේසි විදිහට කියන්නම් ඔයාලා මේ අපි සිංහල approach එකත් එක්ක අපි බලමු මොකද්ද මේකෙන් කියන්නේ කියලා පුතේ ශ්‍රමදානයක්
කියලා කියනවා නම් a ශ්‍රමදාන campaign. ශ්‍රමදානය කියනවා නම් the ශ්‍රමදාන campaign. එහෙනම් පුතේ අපි එක්සිබිෂන් එකක් වගේ වවල් සවුන්ඩ් එකකින් පටන් ගන්න එකක් කියනවා නම් අපිට යූස් කරන්න වෙන්නේ මොකද්ද? an exhibition කියන එක. එහෙනම් අපි මෙතෙන්ට නම් ශ්‍රමදානය කොහොමද කියන්නේ? The villagers have organized a ශ්‍රමදාන campaign. ඔන්න ඉවෙන්ට් එක දැම්මා ශ්‍රමදාන campaign කියලා. එහෙනම් ඉවෙන්ට් එක කියන්නේ මොකක්ද? මේ සංවිධානය කරලා තියෙන්නේ මොකක්ද කියන එක. ඊට පස්සේ පුතේ ඉන්නවා අපිට prepositions දෙකක්. What are these two prepositions? මොනවාද මේ prepositions දෙකෙන් කියන්නේ? හරි පහසු විදියක් කියලා දෙන්නම් ඔබ මතක තියාගන්න. to for කියන prepositions දෙකෙන් to කියන්නේ ට කියන අදහස සිංහලෙන් නම්. for කියන්නේ සඳහා කියන අදහස. එහෙනම් ඊට පස්සේ අපි reason එකක් දානවා. reason එකක් කියන්නේ මගේ පුතේ හේතුවක් දානවා. එහෙනම් මතක තියාගන්න to එක අපි දානවා verb එකක්. ඊට පස්සේ තමයි noun එකක් දාන්නේ. for එක අපි දානවා කෙලින්ම noun එකක්. මොකටද මේ ශ්‍රමදානය තියන්නේ? මේ ගම පිරිසිදු කරන්න. නැත්නම් අපි ගම පිරිසිදු කරන්න කියනවට වඩා පන්සල් වත්ත පිරිසිදු කරන්න කියලා ගන්නවා. එහෙනම් අපි කියනවා to clean the village. ගම පිරිසිදු කරන්න to clean the village. එහෙම නැත්නම් පන්සල පිරිසිදු කරන්න to clean the temple. ඔන්න ඔය වගේ අපිට පුළුවන් reason එකක් දෙන්න. ඊට පස්සේ අපි පුතේ move වෙනවා ඊළඟ පොඩි part එකකට. මොකද්ද පුතේ? අපෝම යනකට මම කියනවා අංකල් ඔන්න පළවෙනි පැරග්‍රාෆ් එකේ නම් පළවෙනි ඡේදේ නම් අපිට පොඩි අදහසක් දීලා තියෙනවා මොකක්ද මේ තියන්නේ කවුද කරන්නේ කියලා. මොකක්ින්ද මේක කරන්නේ කියලා. දැන් ඔන්න දිනනවා හොඳම හරිය. හොඳට අහගන්න අංකල්. අංකල්ට දැන් වයසයිනේ චුට්ටක් මතක වෙනවත් එක්කනේ. එන්න මේක මතක තියාගන්න. මොකද්ද? කොයි වෙලාවටද කවදද කොහෙදද තියෙන්නේ කියලා තමයි දැන් ඔන්න කියන්න යන්නේ. පුතේ ඒකට මම ලස්සන words phrase එකක් use කරලා තියෙනවා. බලන්න පොඩ්ඩක්. It will be held. ඒක පැවැත්වේවි කියන අදහස දෙනවා. It will be held. ඊට පස්සේ මතක තියාගන්න ලකුණු වෙන තැන් මගේ පුතාලට exams වලදී date එක දාද්දී on කියන preposition එකත් එක්ක අපිට date එක දාන්න පුළුවන්. හරියටම දවස දාද්දී අපි හිතමු නිකන් ජනවාරි 1 වෙනිදා ලබන අවුරුද්දේ නැත්නම් 2022 ජනවාරි 1 වෙනිදා කියලා කියමු. කොහොමද කියන්නේ? On 1st of January 2022 නැත්නම් on 1st of January 2022 කියලා අපිට කියන්න පුළුවන් date එක. Then after that we have to move on to time. ඊළඟට අපි යන්නේ කොහෙටද? time එකට. time එක දාද්දී මතක තියාගන්න පුතේ there are two major ways කොහොමද මේක time එක දාන්නේ කියලා ක්‍රම දෙකක් මම කියලා දෙනවා දැන්. පළවෙනි එක තමයි හරියටම time එක නැත්තම් වෙලාව නිශ්චිතවම මගේ පුතාලා දන්නවා නම් ඔයාලට පුළුවන් දාන්න at කියන preposition එකත් එක්ක time එක. For an example පුතේ හිතන්න 10ට පටන් ගන්නවා ශ්‍රමදාන කැම්පේන් එක. 10ට පටන් ගන්නවා නම් ඔයාලට කියන්න පුළුවන් at 10 o'clock. At 10 o'clock. Alright? ඒ වගේම තමයි මගේ පුතාලා හිතන්න මෙහෙම දෙයක් උදේ 10ට පටන්ගෙන 2 විතර වෙනකන් තියනවා. එහෙනම් කොහොමද කියන්නේ? මතක තියාගන්න we have to use two prepositions here. මෙතන අපිට අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න වෙනවා prepositions නැත්නම් නිපාත පද දෙකක්. එකක් තමයි from අනිත් එක තමයි to. From කියන්නේ සිට to කියන්නේ තෙක්. පුතේ එහෙනම් 10 සිට 2 වෙනතුරු නම් අපි මේක මේ විදිහටයි දාන්නේ. කොහොමද දාන්නේ? 10 සිට from 10 o'clock 2 වෙනතුරු to 2 o'clock. එතකොට පුතේ දැන් ඔයාලට පැටලෙන්නත් ඇති මම හරියට කිව්වේ 2 o'clock. අද මේ 2 ගන්න. මතක තියාගන්න. මෙතන to preposition එක t or to මම කියවනේ to t w or to දෙක කියන අදහස දෙන්න. right. එහෙනම් අපි මේක කොහොමද දාන්නේ 10 ඉඳන් හවස 2 වෙනකන් කියලා from 10 o'clock to 2 o'clock කියලා අපිට දාන්න පුළුවන් time එක. exact time එක ගන්න. if you have to give a kind of particular exact time here then you have to use the preposition at. එහෙනම් ඔයාලා පාවිච්චි කරන්න ඕනේ preposition එක at කියන එක. ඊළඟට venue කියලා එකක් තියෙනවා. what is this venue? venue means the place. venue කියන්නේ පුතේ ස්ථානය. එහෙනම් ස්ථානය දාද්දී prepositions දෙකක් අපිට තියෙනවා. අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොනවාද? එකක් at අනිත් එක තමයි in. කොහොමද මේක දාන්නේ පටලව ගන්නේ නැතුව? මම සරල මේ උදාහරණයක් එක්ක පුතාලට මේක පැහැදිලි කරන්න. පුතේ
අපිට තියෙනවා ඔඩිටෝරියම් එකේ මොකක් හරි මීටින් එකක්. ඔක ඔඩිටෝරියම් එක ඇතුලේ තියෙනවා නම් මගේ පුතාලා දාන්න in the auditorium. හැබැයි ඔක ඔඩිටෝරියම් එකේ තියෙනවා කියලා කිව්වොත් කවුරු හරි පුතාලට කියන්නේ ඔක ඇතුලේද අසලද නැත්නම් එළියේද කියලා. අන්න ඒ වගේ වෙලාවට දාන්න at the auditorium කියලා. Is that clear? ඒක පැහැදිලි ඇතිනේ? එහෙනම් පුතේ මේක තියෙන්නේ මේ අපේ ගමේ පන්සලේ. කොහොමද කියන්නේ? venue එක at the temple. Alright? At the temple කියලා අපිට දාන්න පුළුවන් venue එක නැත්නම් place එක. පුතේ ඊට පස්සේ අපිට හම්බ වෙන අන්තිමම රසවත්ම හරිය. මොකද්ද? පුතේ මේකට යන්න පුළුවන් කාටද කියලා අපි දාන්න ඕනේ. දැන් අප්පුහාමි අංකල්ට මෙච්චර දේවල් ටිකක් කියලා දුන්නාට පස්සේ මෙයා මගෙන් අහනවා මේ කොළුව මට කියාපන්කෝ අපිටත් ඔකට යන්න පුළුවන්ද මේ හැරමිටියත් උස්සගෙන ඉතින් යන්නත් එපා වැඩ වෙන්නන්න ගියාට කියලා. ඊට පස්සේ මං කිව්වා අප්පුහාමි අංකල් අපි බලමු කියවලා මොනවාද කාටද යන්න පුළුවන් මේකට කියලා. බලද්දි තියෙනවා all කියලා invitees දාන්න තැන. මොකද්ද මේ invitees කියන්නේ? කාටද ආරාධනා කරන්න කියලා තමයි ආරාධිතයන් කියන අදහස තමයි තියෙන්නේ. එදා මම අර මේ අප්පුහාමි අංකල්ට කියපු notice එකේ තිබ්බේ මෙන්න මෙහෙම එකක්. all the villagers. එහෙනම් all the villagers කියන්නේ සියලුම ගම්වැසියන්ට are invited ආරාධනා කරනවා to මොකටද කියලා reason එක දානවා. මොකද්ද තිබ්බේ දන්නවද එදා? All the villagers are invited to participate the Shramadana campaign. It means හැම කෙනාටම කතා කරනවා ගම්වැසියන්ට මේ ශ්‍රමදාන කැම්පේන් එකට සහභාගී වෙන්න කියලා. ඉතින් පුතේ මේකේ මේ ඉන්වයිටීස්ලා ආරාධිතව වෙනස් කරන්න පුළුවන් අපිට අවස්ථාවෙන් අවස්ථාවට. පොඩි උදාහරණයක් බලමු. අපි කියමු හැම දෙමාපියෙක්ටම ආරාධනා කරනවා. All the parents are invited. එහෙනම් පුතේ හැම ළමයෙක්ටම ආරාධනා කරනවා. All the children are invited. එහෙනම් පුතේ 9 වසරේ නැත්නම් 10 වසරේ මේ දරුවන්ට ආරාධනා කරනවා. All the grade 10 students are invited. දැක්කද මේ invitees කියන එක විතරයි අපිට වෙනස් කරගන්න ඕනේ. ඊට පස්සේ අන්තිමටම to කියලා මෙතෙන්ට දාන්න පුළුවන් හේතුව මොකටද ආරාධනා කරන්නේ? To participate the event. මේකට සහභාගී වෙන්න කියලා. To participate the ශ්‍රමදාන campaign. ශ්‍රමදාන campaign එකට සහභාගී වෙන්න කියලා. නැත්නම් exhibition එකක් වගේ නම් ප්‍රදර්ශනයක් වගේ නම් to visit the exhibition. exhibition එක බලන්න ඉන්න ආරාධනා කරන්නේ. අන්න ඒ විදිහට අපිට දාන්න පුළුවන් මෙන්න මේ notice එකේ අන්තිම කොටස. ඊට පස්සේ මතක තියාගන්න මගේ පුතේ තවත් චූටි දෙකක් තියෙනවා. අප්පාමි අංකල් මගෙන් අන්තිමට මහන ප්‍රශ්නයක් කොළුවෝ ඕක දාලා තියෙන්නේ කවද්ද ඔය ගිය මාසයක් එහෙම නෙමෙයි නේද? ඊළඟ එක තමයි කවුද ඔක ඇත්තටම ලියලා තියෙන්නේ මගේ පුතේ කියලා අහනවා. මම කියනවා ඊට පස්සේ මේ මෙතන written date කියලා එකේ තියෙන date එක. කවද්ද පුතේ තිබ්බේ? මේක මේ ගොඩක් පරණ notice එකක් නෙමෙයි. මේක මේ දාලා තියෙන්නේ ඊයේ දවසේ. ඉතින් ඊයේ දවසේ date එක තමයි මෙතන තිබ්බේ. එතකොට අපිට හොයාගන්න පුළුවන් කියවන මිනිස්සෙක්ට මේක හොයාගන්න පුළුවන් පුතේ කියවන පුද්ගලෙක්ට මේක කවද්ද ලියලා තියෙන්නේ? පරණ notice එකක්ද අලුත් notice එකක්ද කියලා. ඊළඟට මේ පැත්තේ තියෙනවා පුතේ signature එක. signature එක කියන්නේ අපි හැමෝම දන්නවත් වගේම sign එක නැත්නම් අත්සන. අත්සනට පස්සේ name එකක් තියෙනවා. name එක කියන්නේ නමක්. ඔන්න තියෙනවා කවුද ලිව්වේ කියලා. දැන් පුතේ හිතන්නකෝ මෙතන අප්පුහාමි අංකල් මේක කියවද්දි මම අහනවා අප්පුහාමි අංකල් අහනවා කවුද කොල්ලෝ ඔක ලියලා තියෙන්නේ? මං කියනවා ඥානදාස ලියලා තියෙන්නේ කියලා. පුතේ අප්පුහාමි අංකල් ඥානදාස කිව්වේ කියලා. දැන් පුතේ මට උත්තරයක් තියෙන්න ඕනේ. මෙච්චර දෙයක් කියලා දීලා ඉවරලා කවුද ඥානදාස කියන්නේ කියලා. පුතේ ඒකට තමයි අපිට උදව් වෙන්නේ මෙන්න මේ ඊට පස්සේ තියෙන designation එක කියන එක. designation එක කියන්නේ පුතේ අපේ තනතුර. එහෙනම් තනතුර කියන්නේ ඥානදාස කියටින් තියෙනවා the secretary of ලේකම් කොහෙද දන්නවද? the secretary of village committee. අපේ ගමේ තියෙන සමිතියක secretary කෙනෙක් නැත්නම් ලේකම් කෙනෙක් තමයි මේ ඥානදාස කියන්නේ කියලා. මටත් මතකයි ඒ විදිහට හිටියා කියලා ඔන්න අප්පුහාමි අංකල් කියනවා. එතකොට මගේ පුතේ මෙන්න මේක තමයි අපි අප්පුහාමි අංකල්ට කියලා දීපු notice එක. මගේ පුතේ මෙන්න මේ ටික මතක තියාගන්න ඕනේ. ලස්සන කතාවක් ඇහුවා. හැබැයි මතක තියාගන්න හැමතිස්සෙම notice එකක තියෙන්න ඕනේ පොඩි characteristics ටිකක් තියෙනවා. It means there should be some characteristics in a notice. මොනවාද පුතේ notice වල තියෙන්න ඕනේ characteristics ටික? පුතේ notice එකේ characteristics ටික ගත්තම මෙන්න මේ ටික ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. We have to focus on these characteristics when we are writing a notice. What are these things? The first one is a notice should be a simple one.
notice එකක් හරි සරල වෙන්න ඕනේ. A notice should be grammatical. notice එකක් පුතේ ව්‍යාකරණානුකූලව නිවැරදි වෙන්න ඕනේ. ඊළඟට පුතේ a notice should be brief and to the point. ඒ කියන්නේ notice එකක් හරියටම තිතට ලියන්න ඕනේ. ඒ කියන්නේ අදාළ කරුණට විතරයි. We don't want to add extra details. We don't have to. අපිට ලියන්න නැහැ මේ අමතර දේවල්. අමතර කරුණු ලියන්නේ නැහැ අපි මේකට. ඒක නිසා මතක තියාගන්න notice එකක් ලියද්දි හරිය තිතට ගානට ලියන්න. තවත් දෙයක් තියෙනවා පුතේ. notice එකක් always it should be a formal one. ඒක හැමතිස්සෙම වගේ හරි රාජකාරීමේ මට්ටමින් අපි ලියන්න ඕනේ. අන්තිමටම මගේ පුතාලා එක්සෑම් එකට ලියන හින්දා මෙන්න මේකත් නෝට් ඩවුන් කරගන්න. මෙන්න මේකත් ලියාගන්න කොහෙන් හරි. අන්තිමටම notice එක ගැන ලියලා ඒක වටේට ලස්සන ෆ්‍රේම් එකක් ගන්න අමතක කරන්න එපා. ඔයාලගේ රූලර්ස් අරගෙන ලස්සන ෆ්‍රේම් එකක් ගන්න. පොතේ එහෙනම් අපි ඔක්කොම ටික දැන් ලියලා ඉවරයි. දැන් කතා කරමු මගේ පුතාලාට දැන් අපුවාමියන් කරනවා මොක අහගෙන ඉවරලා ගිහිල්ලා පන්සලේ ශ්‍රමදානෙට ගිහිල්ලා ඔන්න වැඩ කරලා ලේ වැඩ වෙලා. දැන් පුතේ අපි වැඩ වෙන්නේ කොහෙද? එක්සෑම් එකේ. මොනවද කරන්න ඕනේ? ඊළඟට මතක තියාගන්න ඕනේ කොහොමද මේ notice writing වලට අපි ලකුණු ගන්න කියලා. ලකුණු ගද්දී there will be 5 marks which has been assigned for you for this particular piece of writing. මෙන්න මේකට ඔයාලට ලකුණු හම්බ වෙනවා පුතේ 5ක්. කොහොමද හම්බ වෙන්නේ? categories දෙකකට තමයි හම්බ වෙන්නේ. පළවෙනි category එක ඔයාලට ලකුණු 2ක් හම්බ වෙනවා content එකට, අන්තර්ගතයට. කවුද සංවිධානය කරේ? මොකද්ද සංවිධානය කරේ? මොකටද සංවිධානය කරේ? කවද්ද? කීයටද? කොහෙදද? කාටද එන්න පුළුවන්? කවුද ලියලා තියෙන්නේ? කවද්ද ලිව්වේ? මොකද්ද මාතෘකාව? ඊට පස්සේ බෝඩ් එකක් ගහලා notice එක කියලා දානවට අපිට හම්බ වෙන පුතේ ලකුණු 2ක්. ඊළඟට පුතේ there will be 3 marks for you. ඔයාලට ලකුණු හම්බ වෙනවා මෙතනදී පුතේ. ලකුණු 3ක් ඔයාලගේ language එකට. මොකද්ද මේ ලකුණු 3 language එකට හම්බෙන්නේ කොහොමද? Language should be formal. පළවෙනි එක රාජකාරීමේ මට්ටමින් පාවිච්චි කරන්න පුළුවන් නිවැරදි භාෂාවක් අපි පාවිච්චි කළ යුතුයි. ඒ කියන්නේ නිකන් අර hi මචං how are you type එකේ භාෂාවක් බෑ මෙතන. right? ඊළඟට පුතේ අපි මතක තියාගන්න ඕනේ language එක use කරද්දී it should be grammatically correct. ඒක හරියට ව්‍යාකරණානුකූලව නිවැරදි වෙන්න ඕනේ. And should not have spelling mistakes and punctuation mistakes. මේකේ තියෙන්න බෑ පුතේ අක්ෂර වින්‍යාසය වැරදි හරි විරාම ලකුණු වල වැරදි හරි. අන්න මේ කරුණු ටික අපි මතක තියාගන්න ඕනේ notice writing එකක් කරද්දී. දැන් අපි මුලින්ම කතා කරා notice එකක් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ කතා කරා notice එක තියෙන්න ඕනේ structure එක. අන්තිමටම කතා කරා notice එක දෙන්නේ කොහොමද ලකුණු කියලා. දැන් පුතේ අපි යන්නේ මේ notice එකක් ලියන්න මාත් එක්ක. දැන් අපි බලමු හරිම ලේසි විදිහකට මේ notice එක change කරගෙන යන්නේ කොහොමද කියලා. පුතේ පළවෙනි දේ තමයි මෙතන තියෙනවා organizer. කවුද සංවිධානය කරේ? ඔන්න මම notice එකක් ලියනවා අප්පුහාමි අංකල්ට පන්සලේ ශ්‍රමදාන ගැන ලියන එක. පුතේ organizer කවුද? The villagers. කවුද පුතේ සංවිධානය කරන්නේ? ගම්වැසියෝ. ගම්වැසියෝ සංවිධානය කරා නම් මෙතන ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ හින්දා මම පාවිච්චි කරන්නේ have කියන එක. එහෙනම් මේක erase කරාම the villagers have organized කියලා අපි ගත්තා ඉස්සෙල්ලා. මොකද ශ්‍රමදානයක් කියන අදහස. එහෙනම් පුතේ event එක වෙනස් කරනවා මම මෙතනින් ගන්නම් ඉඩ මදි වෙන හින්දා ශ්‍රම දාන campaign. ඊට පස්සේ මෙතන තියෙනවා පුතේ to for. මොකටද තියන්නේ? to clean the temple. To clean the temple. පන්සල සුද්ධ කරන්න. To clean the temple it will be held. දැන් පුතේ මේ ටිකේ අදහස ගමු අපි ඉස්සෙල්ලාම. The villagers have organized a Shramadana campaign to clean the temple. මොකක්ද ඔකේ අදහස? ගම්වැසියෝ සංවිධානය කරලා තියෙනවා ශ්‍රමදාන කඳවුර පන්සල සුද්ධ කරන්න. It will be held. ඒක පැවැත්වේවි on 1st of January
2022 2022 ජනවාරි 1 වෙනිදා තමයි මෙන්න මේ ශ්‍රමදාන කැම්පේන් එක තියෙන්නේ. ඊට පස්සේ ටයිම් එක මම පුතේ මේ at කියන එක නැතුව දෙකේ ඉඳන් පටන්ගෙන කවද වෙන කී වෙනකන්ද මම මේක මේ at කියන එක වෙනුවට දෙකේ ඉඳන් පටන්ගෙන නෑ අපි කතා කරේ විදියට නම් 10 ඉඳන් පටන්ගෙන 2 වෙනකම්. එහෙනම් පුතේ අපි ලියමු from 10 AM to 2 PM. එහෙනම් පුතේ ඔන්න උදේ 10 ඉඳන් 2 වෙනකම් තමයි මේ ශ්‍රමදානය තියෙන්නේ. ඊට පස්සේ venue කියන්නේ මතක ඇති place එක. මම කියනවා පන්සලේදී තියෙන්නේ at the temple. හරි ලේසි. ඊළඟට තියෙනවා all invitees. කවුද පුතේ invitees ලා? ගම්වැසියෝ. එහෙනම් මේකත් මාරු කරමු. all the villagers are invited to. ගම්වැසියෝ හැමෝටම ආරාධනා කරනවා. reason එකක් දාන්න තියෙනවා. හේතුව කොහොමද දාන්නේ? invited to participate. සහභාගී වෙන්න participate the event. අන්තිමටම අද දවස දාන්න ඕනේ. ඔන්න එහෙනම් අද දවස දැම්මා. 9th 12th 2021. සිග්නේචර් එක මම දානවා පුතේ. අක්ෂණක් ගහනවා. නේම් එක ලියනවා කොහොමද? මතීෂ රත්නායක. මගේ නම දැම්මා. අවසන් කරන්න ඩෙසිග්නේෂන් එක තනතුර the secretary of village committee. අද එහෙනම් අපි ඉගෙන ගත්තා නෝටිස් එකක් කොහොමද හරියටම තිතර නූලට ලියන්නේ කියලා. ඔන්න සර් වරුන්දුනත් වගේ පුතාලට නෝටිස් රයිටින් කොටලා පෙරුවා. හරිද? දැන් මගේ පුතේ මේ නෝටිස් රයිටින් ටික කාටද ඇත්තටම වැදගත් වෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. පුතේ අපේ චූටි දුවල පුතාලා 7 වසරෙන් පටන් ගත්තට පස්සේ 13 වසරට යනකම්ම ඉන්න මගේ දුවල පුතාලට මෙන්න මේ නෝටිස් රයිටින් කියන පාඩම අත්‍යවශ්‍ය පාඩමක්. ඔයාලගේ හැම එක්සෑම් එකකටම වගේ එන්න ගොඩක් සම්භාවිතාවය. නැත්නම් පොසිබිලිටි එකක් තියෙන ලෙසන් එකක් තමයි නෝටිස් රයිටින් කියන්නේ. ඉතින් පුතේ try කරන්න ගෙදර ඉඳන් ඔයාලට දීලා තියෙන papers වල එහෙම නැත්නම් පුතාලා ගාව තියෙන exercise වල activities වල මේ නෝටිස් රයිටින් මොනවා හරි පාර්ට් එකක් හොයාගෙන පුතේ ලියන්න නෝටිස් එක. එහෙමත් එකක් හම්බුනේ නැත්තම් මගේ පුතේ හිතන්න ලේදන් දීමේ කඳවුරක් ගැන ලියන්න නෝටිස් එකක්. මගේ පුතේ හිතන්න ඉස්කෝලේ එක්සිබිෂන් එකක් ගැන ලියන්න නෝටිස් එකක්. ප්‍රැක්ටිස් කරන්න. හොඳට ප්‍රැක්ටිස් කරලා හොඳ රිසල්ට් එකක් ගන්න. මම ඔයාලා හැමෝටම හරි ආදරයෙන් සුබ පතනවා. එහෙනම් පුතේ තවත් මේ වගේ තේරෙන සිංහලෙන් ලස්සනට ඉංග්‍රීසි ඉගෙන ගන්න තවත් අපි මේ වගේ පාඩමකින් හම්බ වෙමු. මම ඔයාලගේ ඉංග්‍රීසි අම්මතීෂ රත්නායක. Hope you will stay safe. Cheers. Goodbye.